උත්පත්ති කතාවේ එකේ සිට පහ දක්වා පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුවේ හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවැයි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය. උත්පත්ති කතාව එකේ ඉඳලා පහ වෙනකන් අපි බලනකොට පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ කියනවා අහසත් පොළොවත් මැව්වා කියන එක. එතකොට අපි ගත්තොත් එහෙම අහස පොළොව ගැන අපි බැලුවොත් මේ පොළොවට වඩා අහස ගොඩක් උස්ව පවතිනවානේ. එතකොට දෙවියන් වහන්සේ පටන් ගැනීමේදී අහස පොළොව මැව්වා කියලා කියන්නේ අපි බැලුවොත් යෙසායා 66:1 කියනවා ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක අහස මගේ සිංහාසනය පොළොව මාගේ පාපුටුවය. එතකොට අහස කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සිංහාසනයත් පොළොව කියලා කියන්නේ උන්වහන්සේගේ පාපුටුවයි. එතකොට මේ පොළොවට වඩා අහස උස්ව තිබෙන්න යනවා. ඒ මොකද කියලා කිව්වොත් අපි දන්නවා උන්වහන්සේ ඉන්නේ ස්වර්ගය තුල. එතකොට දෙවියන් වහන්සේ ස්වර්ගය තුල ඉන්නවා. එතකොට උන්වහන්සේ මේ පොළොව කියන කොටස උන්වහන්සේ මවනවා. මවල ඉවර වෙලා උන්වහන්සේ උත්පත්ති 2:7 අපි බැලුවොත් එහෙම ස්වාමීන් දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුවසේ කෙවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. අනෝ දෙවියන් වහන්සේ මිනිසයාව උන්වහන්සේගේ අත්වලින් නිර්මාණය කරනවා. ඇයි උන්වහන්සේ මිනිසයාව ඇත්තටම මේ පොළවේ දූවිල්ලෙන් කියන කොටස තුලින් මුලින්ම නිර්මාණය කරන්නේ? මොකද කියලා කිව්වොත් එදා ස්වර්ගය තුල දෙවියන් වහන්සේ සිංහාසනේ ඉන්නකොට උන්වහන්සේ විසින් හදපු උන්වහන්සේ විසින් නාමය තියපු ලුසිෆර් කියන අලුයම් පුත්‍රයා කියන ඒ වගේම පහන් තාරකාව කියන මේ දේව දූතයා තමන්ගේ හදවතින් හිතුවා දෙවියන් වහන්සේගේ සිංහාසනයට ඉහළින් එයා සිංහාසනයක් හදන්න. එයාගේ හදවතේ සිතුවිල්ල දෙවියන් වහන්සේ එදා දැක්කා. ඒ තුලින් මේ ලුසිෆර් ස්වර්ගයේ ඉඳලා පොළවට හෙළනු ලැබුවා. ඒ පොළවට වැටීම තුල ලුසිෆර්ගේ වැටීම කතරම්ද කියනවනම් මේ පොළවේ ඇතුළාන්තයට ලුසිෆර්ත් යාගේ සේනාවත් ඇදගෙන වැටිලා ලුසිෆර්ට සහ ඒ සේනාවට අයිති වුණු කොටස තමයි මොකද්ද? පාතාලය. පාතාලය කියන කොටස නිර්මාණය වුණේ මේ ලුසිෆර්ට. ඒ කියන්නේ මේ සාතන්ට. එතකොට අපි බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ හදවතේ සිතුවිල්ල දකින දෙවි කෙනෙක්. එතකොට එදා ලුසිෆර්ගේ සිතුවිල්ල දෙවියන් වහන්සේ දුරදිම දැක්කා. එතකොට මේ දෙවියන් වහන්සේ අහස කියන කොටස එසායා 66:1 කියනවා ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක අහස මගේ සිංහාසනය කියලා. දෙවියන් වහන්සේගේ සිංහාසනය. එතකොට පොළොව කියලා කියන්නේ උන්වහන්සේගේ පාදයේ තබන පාපුටුව වෙනවා. එතකොට අපි බැලුවොත් උන්වහන්සේ මිනිස්යව මේ දුවිල්ලේ නිර්මාණය කරන්න හේතුව තමයි උන්වහන්සේ දැනගෙන හිටියා මිනිසයා පාපෙට වැටෙන බව. උන්වහන්සේ දැනගෙන හිටියා සාතන් මිනිසයාගේ හදවත හොරකම් කරගන්න යන බවත්. ඉතින් උන්වහන්සේ දැනගෙන හිටපු නිසා උන්වහන්සේ මේ පොළවේ දූවිල්ල තුලින් මිනිසයාගේ ශරීරය උන්වහන්සේ නිර්මාණය කරනවා. මොකද උන්වහන්සේ ඒ තුලින් අපිට කියනවා මේ පොළවට වඩා අහස උස්ව තියෙන්නක් මෙන්. ඇත වශයෙන්ම යෙසායා 55:9 කියනවා ගැන අපිට ගොඩක් පැහැදිලිව අහස පොළවට වඩා උස්ව තිබෙන්නක් මෙන් මාගේ මාර්ග ඔබ සැමගේ මාර්ග වලටත් මගේ යෝජනා ඔබ සැමගේ යෝජනා වලට වඩා උසස්ව තිබේ. එතකොට එදා සාතන් හදවතින් දෙවියන් වහන්සේට වැඩිය උසස් ලෙස හිතුවා. දෙවියන් වහන්සේ දන්නවා සාතන් මිනිසයාගේ හදවත හොරකම් කරගෙන මිනිසයා තුලිනුත් කරන්න යන්නේ දෙවියන් වහන්සේට වඩා උසස් වෙන දේවල් හිතන්න පුරුදු කරන එක. ඉතින් ඒකයි දෙවියන් වහන්සේ දා පොළවේ දූවිල්ලෙන් මිනිස්යව උන්වහන්සේගේ අත්වලින් උන්වහන්සේ නිර්මාණය කරන්නේ. මොකද මේ පොළවේ දූවිල්ලෙන් උන්වහන්සේ ප්‍රථමව මිනිස්යව හදාන්නේ උන්වහන්සේ මේ දූවිල්ල තුලින් මිනිසයා මේ දෙවියන් වහන්සේගේ
දෙයට වැඩිය උසස්ව දේවල් හිතන්න නැති වෙන්න අපි දුර්වලයි කියන කොටස අපිට පෙන්වන්නයි උන්වහන්සේ තුලින් උන්වහන්සේ මුලින්ම මේ පොළවේ දූවිල්ලේ මිනිස්යව දූවිල්ල තුලින් නිර්මාණය කරන්නේ. මොකද ඇත්තටම අපි දුර්වලයි. ඒ බව උන්වහන්සේ පෙන්වනවා මේ තුලින්. එතකොට අපි බලමු උන්වහන්සේ මේ පොළව තුල උන්වහන්සේ මෙතන උත්පත්ති එකේ දෙක තුල උන්වහන්සේ ප්‍රකාශ කරනවා පොළව වනාහි පාළුව හිස්ව තිබුණායි. ගැඹුර පිට අන්ධකාරය විය. එතකොට මේ පොළවේ ගැඹුර පිට තිබුණේ අන්ධකාරය. ඇත්තටම බැලුවොත් එහෙම අපි දන්නවා ලුසිෆර් එදා පොළවට ඇදගෙන වැටුණා. ඒ වැටිච්ච වැටිල්ල කොතරම්ද කියනවනම් පොළවේ ඇතුළාන්තයටම ලුසිෆර් ගියා. ඒ ඇතුළත ගැඹුරු අන්ධකාරය තිබුණා. ඒ කියන්නේ පාතාලය කියන කොටස තිබුණා. අන්ධකාරය කියන කොටස එතනින් තමයි නිර්මාණය වුනේ. ඒතකොට අපි ගත්තොත් එහෙම උත්පත්ති 2:7 කියන විදියට උන්වහන්සේ පොළවේ දූවිලි මනුෂ්‍යව නිර්මාණය කළා නම් එතකොට උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණ කරන්න කලින් තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ලුසිෆර් මේ පොළවට වැටලා තියෙන්නේ. එතකොට ඒ පොළවේ තියෙන දූවිල්ලෙම තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යව හදන්නේ. ඊට පස්සේ දෙවනියට උන්වහන්සේගේ කොටස උන්වහන්සේ මනුෂ්‍යයට ඇතුල් කරනවා. ඒ තමයි උන්වහන්සේගේ හුස්ම, ජීවනයේ හුස්ම උන්වහන්සේ මනුෂ්‍යයට ලබා දෙනවා. ඉතින් මනුෂ්‍යයා තුල එතකොට මේ අන්ධකාරය කියන කොටස පවතින්න යනවා. ගැඹුර පිට අන්ධකාරය අද අපේ තුල තියෙනවා. අපේ ශරීරයේ මේ පොළවේ දූවිල, මේ පොළවේ පස අපේ තුල අන්ධකාරය පවතින්න යනවා. කොතනද මේක පවතින්නේ යන්නේ? අපේ හදවත තුල. මොකද සාතන් හොරකම් කරගත්තෙත් අපේ මේ ඇතුළාන්තයේ තියෙන හදවතයි. පොළවේ ඇතුළත අන්ධකාරය තියෙනවා කියලා මෙතන ප්‍රකාශ කරනවා. ඒ වගේ තමයි පොළවේ දූවිලෙන් හදපු මිනිස්යන් වන අපේ තුලද අපේ ඇතුළත ගැඹුරු පිට ඇතුළත මේ අන්ධකාරය පවතින යනවා. ඒක තියෙන්නේ යන අපේ හදවතේ. එතකොට සාතන් එදා දෙවියන් වහන්සේගෙන් හොරකම් කරගත්තේ අපේ මේ හදවතයි. එතකොට අපි ගත්තොත් මේ උත්පත්ති කතාවේ දෙක තුල තවත් අපි බැලුවොත් දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි ඇසිරීමෙන් සිටිසේක. එතකොට මේ ජලය කියන කොටස ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් ලියවිල්ලේ සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ හඬ ජල ഘോഷාවක් මෙන් උන්වහන්සේගේ හඬ මේ ජලයේ තියෙන ഘോഷාව වගේ කියලා. එතකොට ජල මතුෙහි මෙතන කියනවා උන්වහන්සේගේ ආත්මය හැසිරෙමින් හිටියා කියලා. එතකොට අපි දන්නවා දෙවියන් වහන්සේ වචනය කිව්ව ගමන් ඒ වචනේ බලයෙන් ගිල ඉෂ්ට කරන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ආත්මය, ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ එළිය වෙන්න කිව්ව ගමන් එළිය ගිහලා එළිය කරන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ දේ ක්‍රියාවට දාන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට මෙතන උන්වහන්සේගේ හඬ තුල මොකද්ද තිබුණේ? ආත්මයන් වහන්සේ හැසිරෙමින් සිටියා. ඒ කියන්නේ ක්‍රියා කරමින් සිටියා. නිශ්චලව හිටියේ නැහැ. ආත්මය හැසිරෙමින් සිටියා ජල මතුෙහි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ හඬ තුල හැසිරෙමින් සිටියා, ක්‍රියා කරමින් සිටියා. එතකොට උත්පත්ති කතාවේ 1:3 අපි බැලුවොත් දෙවියන් වහන්සේ එළිය වේවයි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාල කියාද අන්ධකාරයට රාත්‍රී කියාද නම් තැබුසේක. සවස විය උදය විය එක දවසක්. එතකොට උන්වහන්සේ වචනේ කිව්වා ගමන් ඒක ඉෂ්ට වුණා. මොකද ආත්මයන්න් වහන්සේ උන්වහන්සේගේ හඬ තුල ක්‍රියා කරමින් හිටියා. එතකොට උන්වහන්සේ එළිය වෙන්න කියපු ගමන් එතනදී ශුද්ධාත්මයන් වහන්සේ බලෙන් යුක්තව එළිය ඇති කළා. එතකොට දෙවියන් වහන්සේ අන්ධකාරය කියන කොටස උන්වහන්සේ කිව්වනේ අන්ධකාර වෙන්න කියන එක. මෙතන තිබුණ අන්ධකාරයෙන් එළිය වෙන් කරා උන්වහන්සේ. එළිය වෙන්න කියන එක විතරයි උන්වහන්සේ ප්‍රකාශ කළේ වචනේ. එතකොට අන්ධකාරයේ තිබුණ දෙයින් උන්වහන්සේ මොකද්ද කළේ? එළිය වෙන් කළා. එතකොට අද අපි ගත්තොත් එහෙම උන්වහන්සේගේ වචනේ හැම මොහොතකම හැම දවසකටම සදාකාලයටම පවත්වන වචනයක්. උන්වහන්සේ වචනයක් කියනකොට ඒක විශ්වාසකමින් කියන වචනයක්. පුංචි වචනයක් කියනවද? ඇත්තට මේක අදටත් ඊළඟට අපේරටත් කාලයන් වෙලාවන් පහු කරගෙන හැම කාලයකටම හැම දෙයකටම පවත්වන වචනයක් දෙවියන් වහන්සේගේ වචනය. විශ්වාසකමින් ක්‍රියා කරන වචනයක්. අපි බැලුවොත් එimhe දැන් මේ උත්පත්ති කතාවේ එකේ සිට පහේ දක්වා වචනය තුල කියනවා එළිය උන්වහන්සේ වෙන් කළා කියලා මේ අන්ධකාරයෙන්. අපි බැලුවොත් එimhe මේක කොයිතරම් දුරකට අලුත් ගිවිසුම තුල අපි බලමු උන්වහන්සේ මේ ගැන උන්වහන්සේ එළිදරව් කරන මේ වචනේ තියෙන අර්ථය ඇත්තට බැලුවොත් එimhe පළවෙනි දවස තුල තමයි උන්වහන්සේ මේක ඉෂ්ට කළේ. එතකොට මේ පළවෙනි දවස කියලා කියන්නේ ඊශ්‍රායල් දින කැලෙන්ඩරයට අනුව ඇත්තටම පළමුවෙනි ඉරු දින තමයි පළවෙනි දවස කියලා කියන්නේ. අද අපිට සඳුදා කියන දවස වුණාට ඊශ්‍රායල් දින කැලෙන්ඩරයට අනුව පළවෙනි දවස කියලා කියන්නේ ඉරිදා දවසක්. එතකොට මේ ඉරිදා දවස තුල තමයි දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන් කළේ. එතකොට බලන්න අලුත් ගිවිසුම තුළ උන්වහන්සේ යේසුස් වහන්සේ කුරුසපත් වීම තුළ උන්වහන්සේ මැරිලා දවස් 3 නැගිටිනවා. උන්වහන්සේගේ නැගිටීම අපි බැලුවොත් එහෙම
ශුද්ධ යහන් 20 සතියේ පළමු වෙනිදා තමයි මග්දලා මරියා යන්නේ එතනට බලන්න. එතකොට සොහොන්ගේ ගල අහක් කරලා තියනවා දකින්නවා. එතකොට ජේසුස් වහන්සේ එදා කළෙත් කුමක්ද? උන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන් කළා. උන්වහන්සේ පාතාලයට ගිහලා සාතන්ගේ හිස පොඩි කළා. සාතන්ගේ රාජ්‍ය පරාජය කළා. මරණය ගිවිසුම අවලංගු කළා. උන්වහන්සේ නැගිටුණා. උන්වහන්සේ කළේ අන්ධකාරයෙන් එළිය වෙන් කරපු එක. ඇත්තටම උන්වහන්සේගේ වචනවල විශ්වාසවන්තකම, උන්වහන්සේගේ වචනවල තියෙන ප්‍රඥාව බලය අපි බැලුවොත් එම උන්වහන්සේ පළමුවෙනි දවසේ පටන් ගැනීමේදී උන්වහන්සේ කරපු කොටසම උන්වහන්සේ අලුත් ගිවිසුම තුලද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ ඒ විදියට ඒ වචනේ විශ්වාසවන්තකම ඒ කාලය තුල ඒ මොහොත තුල උන්වහන්සේ ඉෂ්ට කරලා තියෙනවා. ඇත්තටම මේ දෙවියන් වහන්සේගේ වචනවල පුදුමාකාර උන්වහන්සේගේ එළිදරව් වීම තිබෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ එදා කළේ අන්ධකාරයෙන් එළිය වෙන් කළා පළවෙනි ඒ ඉරු දින තුල. ඉතින් උන්වහන්සේ අපි තව ගත්තොත් එimhe අපි දන්නවා සදාකාලික ජීවනයක් උන්වහන්සේ අපිට විවෘත කළා තියෙනවා. උන්වහන්සේ අලුත් අහසක් අලුත් පොළවක් උන්වහන්සේ පිළියෙල කරලා තියෙනවා. එතකොට මේ අලුත් අහස අලුත් පොළව තුල අන්ධකාරය කියන්නේ අපි දන්නවා අපිට උදේ වෙනවා, දවල් වෙනවා, රෑ වෙනවා. නමුත් මේ අලුත් අහස අලුත් පොළව කියන මේ ස්ථානය තුල නැවත රාත්‍රියක් හටගන්න යන්නේ නැහැ. ආලෝකය පමණයි තියෙන්නේ යන්නේ. ඒ අයි කියලා කිව්වොත් අපි බැලුවොත් එළිදරව් වීම 22:5 කියනවා. එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යා ලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත. මක් නිසාද ස්වාමියෝ දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඇත්තටම අපි දන්නවා ඒ අලුත් අහස අලුත් පොළව තුල උන්වහන්සේ අපිත් එක්ක ජීවත් වෙන්න යනවා කියන එක. ඉතින් දෙවියන් වහන්සේ තව ප්‍රකාශ කරනවා රෝම 13 එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහක දමා ආලෝකයේ ආයුධ පැළඳ ගනිමු කියා. ඇත්තටම අපේ තුල අපි දන්නවා චරිත දෙකක් නිරූපණය වෙන අයහපත් චරිතය යහපත් චරිතය. අයහපත් දේ තුල සාතන් අන්ධකාරයේ පියාවන සාතන් ක්‍රියා කරනවා හැම මොහොතකම අයහපත් දේ තුල. යහපත් දේ තුල දෙවියන් වහන්සේ ආලෝකයේ ඉන්න දෙවියන් වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. එතකොට මෙතන ප්‍රකාශ කරනවා අපි දන්න උත්පත්ති පොතේ දැන් 1 ඉඳලා 5 වෙනකන් උන්වහන්සේ කතා කරලා තිනවා මේ ලෝකයේ මැවීම පිළිබඳව. එතකොට මේ මැවීම පිළිබඳ දේ තුලින් උන්වහන්සේ අද අපිට කතා කරනවා. මොකද අන්ධකාරයෙන් උන්වහන්සේ මේ මොහොතේ එළිය වෙන් කළා. අද අපේ හදවත් කියන කොටස එදා සාතන් හොරකම් කරපු මේ හදවත ජේසුස් වහන්සේ ඇවිල්ලා මොකද්ද කළේ? කුරුසේදී උන්වහන්සේ කුරුසේදී මැරිලා උන්වහන්සේ නැවත අපේ හදවතත් පියාණන් වහන්සේගේ හදවතත් එකතු කළා. නැවතත් මේ ප්‍රථම තැන පියාණන් වහන්සේට ලං කළා ජේසුස් වහන්සේ. එතකොට මෙන්න මේ හදවත කියන ස්ථානය තමයි එදා සාතන් හොරකම් කරගත්තේ. එතකොට මේ හදවතට උන්වහන්සේ දැම්ම අත්තිවාරමක්. මොකද්ද? උන්වහන්සේගේ ආත්මය අපේ හදවතේ උන්වහන්සේ මුද්‍රා කළා. ශුද්ධාත්මයන් වහන්සේව. එතකොට අද අපේ තුල අයහපතත් යහපතත් දෙකක් තියෙන්න යනවා. නමුත් අද ශුද්ධාත්මයන් වහන්සේ අපේ හදවතේ උන්වහන්සේව අපේ අත්තිවාරමක් ලෙස උන්වහන්සේ අපිට දීලා තියෙන නිසා අද අපිට පුළුවන්කම තියෙනවා අපේ තුල තියෙන අන්ධකාරයේ ක්‍රියාද ආලෝකයේ දේවල්ද අපිට හඳුන ගන්න පුළුවන්. හොඳ දේද නරක දේද අපිට හඳුන ගන්න පුළුවන්. අපි වැරද්දක් කරන්න යනකොට ඒක ඇතුළාන්තය තුළ ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරනවා. මේක කරන්න එපා කියන කොටස. ඇත්තටම උන්වහන්සේගේ හඬ අපේ හදවතේ තියලා තිනවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. ඇත්තටම එතකොට මෙතන කියනවා රෝම 13 අන්ධකාරයේ ක්‍රියා අහක දමන්න කියලා. ආලෝකයේ ආයුධ පැළඳ ගන්න කියලා. දෙවියන් වහන්සේගේ වචනය තුළ තියෙන සත්‍යතාවයේ දේ අපි පැළඳගත යුතුයි ඇත්ත වශයෙන්ම. එතකොට අද අපිටත් තියෙනවා කොටසක් කරන්න. ඒ කොටස කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අපේ බලය, අපේ ශක්තිය, අපේ වීරිය, අපේ නෝනෙන් අපිට කිසි දෙයක් ඇත්තටම කරන්න බෑ. අපි කිව්වොත් අපි අද හොඳින් ඉන්නවා කිසිම දෙයක් කරන්න අපි හොඳ විදියට ඉන්නවා කියලා කිව්වොත් ඇත්තටම අපිට ඒක කරන්න බෑ. නමුත් අපිට බැරි කොටස ඉෂ්ට කරන්න අද අපේ හදවතේ අත්විවරමක් දීලා තියෙන තමයි ශුද්ධාත්මයන් වහන්සේ. ඒතකොට මේ අයහපත් කොටස යටත් කරන්නත් අපේ තුල තියෙන ඒ වගේම අපි අපේ තුල තියෙන අන්ධකාරයේ ක්‍රියා අහක දමන්නත් ආලෝකයේ දේ පැලඳ ගන්නත් අපිට අද දීලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේව. උන්වහන්සේට ක්‍රියා කරන්න අපි ඉඩ දිය යුතුයි. ඒ වගේම අපි උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. උන්වහන්සේට ක්‍රියා කරන්න කියලා අපි කියන්න අවශ්‍යයි. එතකොට උන්වහන්සේ ක්‍රියා කරනවා. එදා දෙවියන් වහන්සේ වචනය කිව්වා ගමන් ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේ අපේ තුල ජීවත් වෙනවාද? අපේ වචනය තුල අපි උන්වහන්සේගෙන් ඉල්ලනකොට අපි උන්වහන්සේට කියනකොට උන්වහන්සේ ඒක බාලයෙන් යුක්තව ක්‍රියා කරමින් උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවා. අපිට බැරි දේ උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඒකයි උන්වහන්සේ අපේ හදවත තුල දෙවියන් වහන්සේ අපේ හදවතේ උන්වහන්සේගේ ආත්මය තැබුවේ. ඉතින් අද අපේ තුල තියෙන අන්ධකාරය ආලෝකය වෙන් කරන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. අපේ ඇතුළත තියෙන අන්ධකාරය කියන කොටසෙන් ආලෝකය කියන කොටස අපේ තුලින් මේ පොළව තුල මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරවන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට අපි දන්නවා උත්පත්ති එකේ ඉඳලා 5ට වෙනකන් උන්වහන්සේ මේ ලෝකයේ පළවෙනි දවස තුල උන්වහන්සේ අන්ධකාරයෙන්
උන්වහන්සේ ආලෝකයේ වෙන් කළා. උන්වහන්සේ ඒ පළවෙනි දවස තුල කරපු ඒ කොටස අලුත් ගිවිසුම තුලද අද අපේ ජීවිත තුලද කොයිතරම්නම් මේ වචනය බලපවත්වනවද කියන එක අදටත් මේ වචනය වළංගුයි. ඉතින් දෙවියන් වහන්සේගේ ඒ මඟ පෙන්වීමත් උන්වහන්සේ අද දවසේ මේ ලිදරව් කරපු උත්පත්ති එකේ සිට 5 දක්වා වචනය නිසාද අද දවසේ උන්වහන්සේ දුන්නා මේ සියල්ල නිසා ස්තුති කරනවා. ගෞරව ප්‍රශංසා මහිමය වේවා. ආදරණීය අබ්බා පියාණනි, ඔබ වහන්සේ උත්පත්ති එකේ සිට 5 දක්වා වචනය තුල දුන්නා වූ ආත්මික ලිදරව් වීම නිසා ස්තුති කරනවා අබ්බා පියාණනි. ඔබ වහන්සේගේ ප්‍රඥාව, දැනගැන්ම, මන්ත්‍රණය, ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ ආත්මයේ තිබෙන සියලු දේ නිසා ස්තුති කරනවා තාත්තේ. ගෞරව ප්‍රශංසා මහිමය වේවා. පියාණනි, ඔබ වහන්සේ ඊට පුදුම වූ අනර්ගු දෙවි කෙනෙක් මගේ තාත්තේ. මේ මොහොතේ වචනය අසාගෙන සිටපු සෑම කෙනෙක්ගේ හදවත් සිතුවිලි ස්පර්ශ කරන්න පියාණනි. ඔවුන්ගේ ස්වාමිනේ අසන කන් තුලින් ස්වාමිනේ ඔවුන්ගේ හදවත් තුල වැපරුණ මේ වචනය තුල ඔවුන්ගේ ඇතුළාන්තය තුල තිබෙන ස්වාමිනේ සෑම මාංශික දෙයකින්මයි බොරුවේ, මුලාවේ, රක්ෂස්ථානේ නොවුන ගලවා නිදහස් කරමින් ස්වාමිනේ වහන්සේගේ සත්‍යතාවයේ ස්වාමිනේ හඬ ඔවුන්ගේ හදවත් සිතුවිලි මත තබමින් ඔවුන් එකිනෙකා මේ රාත්‍රිය තුල මේ මොහොත තුල නිදහස් කරන්න. නිදහස් කරපු නිසා ස්තුති ගෞරව ප්‍රශංසා මහිමය වේවා. උත්පත්ති එකේ සිට 5 දක්වා වචනේ සත්‍යතාවය මඟ පෙන්වීම තුළ අපි එකිනෙකව තබන්ට අබ්බා පියාණනි. අබ්බා පියාණනි, ඔබ වහන්සේගේ දෑතට මේ කාලයේද මේ සියල්ලද බාර කරනවා. සියල්ල වහන්සේගේ දෑතට බාර කරන්න තිලානේ ජීවමාන වූ නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුතුමු බලවන්ත වූ නාමයෙන්ම ආමේන්.